समन्ता चक्कवालेषु अत्रा गच्छन्तु देवता सद्दम्मं मुनिराजस्य सुनन्तु सग्गमुखदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ හැම දිනාම මේ මොහොතේ ඊ타ම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කරන්නටයි බණ අහන්නටයි බලාපොරොත්තු වන්නේ. අද මේ උතුම් දේශනාවේ සදැහැති දායකත්වයේ ගැන කටයුතු කරන්නේ හර්ෂ රණතුංග මහතා, ධනංජා ලිහිණි කඩුආරච්චි මහත්මිය සහ මුණුබුරාවන මිනඟ රණතුංග යන පින්නතුන් එකතු වෙලා අද මේ දේශනාව සඳහා Tamanගේ සදැහැති දායකත්වයේ ගැන කටයුතු කරනවා. අපි ඇත්තන්ට දේශනාව අවසානයේ පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. දැන් ධර්ම ශ්‍රවණය කරන්නට කාලය. පින්වත්නි, මේ ජීවිතයේ තුලදීම අවබෝධය කරා යන ශ්‍රාවකයෙකුට ජීවිතයේ දෙස නැවත හැරිලා බලන්න කැමැත්ත තිබිය යුතුයි. Tamanගේ පැත්ත බලාගෙන සිටීමේ කුසලතාවය තිබිය යුතුයි. එතකොට තමයි Tamanට තමන්ව මුණ ගැහෙන්නේ. අපිට කවුරු මුණ ගැහුණත් වැඩක් නැහැ. Tamanට තමන්ව හොයාගන්න බැරි වුණොත්. Tamanට තමන්ව මුණ ගැහින එක මගහැරිලා, ඒ කියන්නේ තමන්ව අතහැරිලා ලෝකේ කවුරු මුණ ගැහුණත් වැඩක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයාට මතක් කරන්නේ අත්ත සරණා අනඤ්‍ය සරණා. මහණෙනි, තමාව සරණ කරගන්න වෙන කෙනෙක් සරණ කරගන්න එපා කියලා. අත්ත දීපා විහෙරත, මහණෙනි තමාව දූපතක් කරගෙන ඉන්න කියලා. ඒ කියන්නේ තමන්ව මුණ ගැහෙන එක, තමන්ට තමන්ව මුණ ගැහෙන එක ඊටාම වැදගත් අවස්ථාවක්. එතකොට තමන්ට තමන්ව මුණ ගැහෙන තාක්කල්, තමන්ට තමන්ව මුණ ගැහෙන තාක්කල් අවබෝධය කරා ශ්‍රාවකයෙකුට යන්න පුළුවන්කමකුත් නැහැ. එතනදී වැදගත්ම දේ තමයි තමන්ව විමසලා තමා තුළ පවතින යථාර්ථය තේරුම් ගැනීම පිණිස ධර්මමය උපකාරයක් අවශ්‍ය වීම. ඒතර මේ ධර්මමය උපකාරය සෑම වෙලාවකම సంతానගත ජීවිතයට ඊටම වැදගත් දෙයක්. එනිසා තමන්ගේ ජීවිතය තුළ තමන්ගේ ආධ්‍යාත්මික ප්‍රවේශය ගොඩනගා ගන්නකොට ඒ ආධ්‍යාත්මික ප්‍රවේශයට උපකාර වන තමාව විමර්ශනය කිරීමේ පටිපාටිය බුදුදහම තුලින් ඊටාම ප්‍රකටව මතුවලා තියෙනවා. ඒකට අදාළ විමර්ශනය කෙසේ සකස් වෙන්න ඕනද කියලා බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරලා දේශනා කරනවා. එතනදී උන්වහන්සේ අපට දේශනා කරනවා මේ ලෝකේ පුද්ගලයා තුල පවතින ධාතු කුසලතාවය. ඒ වගේම ආයතන කුසලතාවය.
පටිච්ච සමුප්පාද කුසලතාවය කියන මෙන්න මේ කුසලතාවයන් ඔස්සේ අවබෝධයට දක්ෂතාවය තියෙනවා නම් එයාට ඒ කුසලතාවයන් ඔස්සේ තමන්ව විමර්ශනය කරන්න පුළුවන්කම ලැබෙනවා. තමන්ව අධ්‍යයනය කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒතර තමන්ව විමසන කෙනෙක් තමන්ගේ අභ්‍යන්තර ප්‍රත්‍ය විමර්ශනය කරන කෙනෙකුට මේ බුදුදහමේ කේන්ද්‍රගත භාවිතයන් පිළිබඳ ඊටාම ගැඹුරු පළල් අවබෝධයක් හදා ගැනීම තුළ තමන්ට නිවෙන්න පුළුවන්. තමන්ව විමසන විදි තමයි මේ ධාතු කුසලතාවයේ තුලිනුත් ආයතන කුසලතාවයේ තුලිනුත් පටිච්ච සමුප්පාද කුසලතාවයේ තුලිනුත් භාග්‍යවතුන් වහන්සේ අපට පැහැදිලි කරලා මතු කරලා දේශනා කරන්නේ. ඒතොර උදාහරණයක් විදිහට දැන් ආයතන කුසලතාවය හදාගත්ත ශ්‍රාවකයෙකුට එයාට පුළුවන් මේ ආයතනයන් ඔස්සේ අත්දකින්න ලෝකයේ තුල මම හෝ මගේ ආත්මයේ වශයෙන් හෝ ග්‍රහණය කරගන්නේ නැතුව පරිහරණය කරන්න පුළුවන් ලෝකය. ඒ ලෝකේ පරිහරණය කිරීම ශ්‍රාවකයන්ට මහ විශාල උපකාරයක්. පොඩි උදව්වක් නෙමෙයි. විශාල උපකාරයක්. ඒකට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ ආයතන කුසලතාවයේ ඇති වෙනකොට ආයතනයන්ගේ ඇතිවීම නැතිවීම පිළිබඳ පළල් නුවණක් ඇති වෙනකොට චක්කුං ආවුසෝ චක්කු විඥානං චක්කු විඥාන විඤ්ඤාතබ්බේ ධම්මේ නේතං මම නේසෝ හමස්මින් නේසෝ මේ අත්තාති සම්පූර්ණයෙන්ම ආයතනයන් පිළිබඳ ගැඹුරින් හදාරන කෙනෙකුට ඒ ආයතනයන්ගේ හැදෑරීම තුළ ඒ කියන්නේ ආයතන කුසලතාවේ හදාගත්තට පස්සේ ඇසේ විඥාණයෙන් දත යුතු යම්තාක් රූප ඇද්ද ඒ රූප මම වශයෙන් හෝ මගේ වශයෙන් හරි මගේ ආත්මීය වශයෙන් හරි දකින්නේ නැතුව මම මගේ ආත්මය කියලා අත්දකින්නේ නැතුව සම්පූර්ණයෙන්ම ආත්මයක් හෝ ආත්මයට අයිති දෙයක් හැටියට අත්දකින්නේ නැතුව සම්පූර්ණයෙන්ම නිවීම සාක්ෂාත් කරගන්න අදාළ විදිහට ඇසුරු කරන්න පුළුවන් ධර්මය. එතකොට මේ කුසලතාවය අපි තුල ගොඩනගා ගන්නකොට ඒ කුසලතාවයේ තුලින් සම්පූර්ණයෙන්ම බුද්ධ ශ්‍රාවකයෙකුට ජීවිත අවබෝධයේ පැත්තට යථාර්ථ අවබෝධයේ පැත්තට Tamanගේ ආධ්‍යාත්මික ජීවිතය ගොඩනගා ගන්න අවකාශය සැලසෙනවා. ඒ අවකාශය තුල පින්වත්නි ඒ පුද්ගලයා තුල අත්දැකීම් පරාසය තුල ක්ලේශ ධර්මයන් නැති වෙලා මේ සැඩපහරට හසු නොවීම පිණිස ඉඩහසර අවකාශය උදා වෙනවා. මේ ඕකය තරණය කරනවා නම් මේක සැඩපහරක් නම් මේ සැඩපහර සාංශාරික සැඩපහරකට අපි අහු වෙලා ඉන්නවා නම් මේ සාංශාරික සැඩපහර ඉක්මවා ගිහින් සංසාර සැඩපහර අභිබවා ගිහින් සංසාරික සැඩපහර තරණය කරලා ජීවිත අවබෝධය යථාර්ථ අවබෝධයේ පැත්තට ශ්‍රාවකයාගේ හිත නැමෙන්නේ කොහොමද කියන එක පිළිබඳ ඊටාම ගැඹුරු කාරණයක් මේ විග්‍රහයන් තුල තියෙනවා. කොහොමද ඕගය තරණය කරන්න කියන එක පිළිබඳ ඊටාම දාර්ශනික කතා බහක් ධර්මය අපිට පෙන්නලා දෙනවා. කතංසු තරති යෝගං ආලෝක සූත්‍රයෙන් පටන් ගන්න එහෙමයි. කතංසු තරති යන්නවන් කොහොමද මේ යෝගය තරණය කරන්නේ? මොනවද ගුණ ධර්ම දියුණු කර ගන්න ඕන? එතකොට මේ දේශනාවල තියෙන්නේ සද්ධාය තරති යෝගං.
මූලික වශයෙන් බුදුරජාණන් වහන්සේව විශ්වාස කරගෙන මේ ධර්මයේ විශ්වාස කරගෙන අර එතන තමයි ආයතන කුසලතාවයේ ධාතු කුසලතාවයේ පටිච්ච සමුප්පාද කුසලතාවයේ ඨානාඨාන කුසලතාවයේ ආදී කුසලතා පූර්ණ ශ්‍රාවක භාවයක් අප්පමාදේන අන්නවං අප්‍රමාදීව භවසාගරේ තරණය කරන්න තියෙනවා. කවරක් පිළිබඳ අප්‍රමාදයේ කුසලතාවයේ පිළිබඳ අප්‍රමාදය. මොකක්ද කුසලයේ කියලා කියන්නේ? කුසලයේ කියලා කියන්නේ අන් කවර දෙයක්වත් නෙමෙයි. කුසලයේ කියලා බුදුදහම කතා කරන්නේ මේ ගතවන ජීවන චර්යාව තුළ මේ ගතවන ජීවිතය තුළ විදර්ශනා ඥානෙ උපදවා ගැනීම කුසලතාවය. සෝතාපන්න මාර්ගයට පැමිණීමේ කුසලතාවය. සෝතාපන්න ඵලයේ සාක්ෂාත් කිරීමේ කුසලතාවය. සකදාගාමි මාර්ගයට පැමිණීමේ කුසලතාවය. සකදාගාමි ඵලයේ සාක්ෂාත් කර ගැනීමේ කුසලතාවය ආදී කුසලතා පූර්ණ ශ්‍රාවක භාවයක් ගොඩනගා ගන්න එක හරිම වැදගත් දෙයක්. විරියේන දුක්ඛං අච්චේති. එතකොට මේ වීරිය කුසලතාවයේ තුල වීරිය ගොඩනගෙනකොට ඒ වීරිය සහිත භාවය තමයි දුක ප්‍රහාණය කරන තැනකට ශ්‍රාවකයා යොමු කරන්නේ. අකුසලය මැඩපවත්වලා අකුසලය දුරු කරලා ඊට පස්සේ කුසලය තුල වීරිය කිරීම කුසලය තුල ශක්තිමත් වීම මෙතනින් අදහස් කරනවා. පඤ්ඤාය පරිසුජ්ජති. එතකොටයි ප්‍රඥාවෙන් පාරිශුද්ධිය කරා යන්න පුළුවන් වෙන්නේ. සද්ධාවෙන් පටන් අරගෙන දැන් මේවා හරි වැදගත් වාක්‍ය. සද්ධාවෙන් පටන් අරගෙන එයි සද්ධාවෙන් පටන් ගන්න මේ සංසාර දුක පිළිබඳ අවබෝධයක් සහිතවයි. ඉපදෙමින් මැරෙමින් යන දීර්ඝ සංසාරයක නවතලා ඉන්නවා කියන විශ්වාසයෙන් සද්ධාය තරති යෝගං සද්ධාවෙන් මේ යෝගය තරණය කරන්න පටන් ගන්නවා. විකල්පේ තමයි රැඳී ඉන්න තාක්කල් දුක පවතිනවා. රැඳිලා ඉන්න තාක්කල් දුකෙන් නිදහස් වීමක් නැති නිසා සද්ධාවෙන් මේ යෝගය තරණය කරනවා විනා අපිට වෙන විකල්පයක් නැහැ. ඒතර මෙතන ශ්‍රද්ධාවෙන් එනවා ශ්‍රද්ධාවෙන් පැමිණෙනවා කියලා කියන්නේ පාරම්පරික කතාව අභිබවා ගිහින් මේ ලෝකේ අපි ඉදිරියේ ඇති බරපතලම අරුබුදේ වෙච්ච ජරා මරණ දුකට ස්ථිර විකල්පයක් හැටියට ජරා මරණ දුකට ස්ථිර විසඳුමක් හැටියට ඒ පුද්ගලයා තුළ ක්‍රමානුකූලව අවබෝධය තුළ ගොඩනැගෙන්න පටන් ගන්නවා. එතකොට ඒ අවබෝධය තුළ ක්‍රමානුකූලව ගොඩනැගෙනකොට ටිකෙන් ටික අවබෝධය තුළ ශක්තිමත් වෙනකොට එයාට අවකාශය ලැබෙනවා ශ්‍රද්ධාව පදනම් කරගෙන මේ යෝගය තරණය කරන්නට. එතකොට ශ්‍රද්ධාව තමයි මේ කියන්නේ මේකට එකම විකල්පය බුදුරජාණන් වහන්සේව එකම විකල්පය උන්වහන්සේ මතු කරපු ධර්මය මම එකතු කරගන්න එක. මොකද එයාට ඉලක්කගතව පේන්න තියෙනවා මේ ජීවිතයේ තුලදීම මේ ධර්මයේ ඇසුරු කරලා දුක නිමා කරගත්ත මුනිවරු එයාට මේ ශාසනය තුල දකින්න ලැබෙනවා. එතකොට මේ බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයේ පිළිබඳව කාටවත් හොලවන්න බැරි විදිහේ ශ්‍රද්ධාවකට ඒ ශ්‍රාවකයා පැමිණෙනවා. එතකොට කාටවත් හොලවන්න බැරි විදිහට ඒ ශ්‍රාවකයා තුල ගොඩනැගිච්ච ශ්‍රද්ධාව පදනම් කරගෙන එයා තුල අප්‍රමාදයක් ඇති වෙනවා කුසලය කෙරෙහි. මෙතන කුසලය කියන්නේ මේ දානි දෙනේවා, ආම්දුරුරුන්ට කරන විවිධාකාර සංග්‍රහයන්, ඉදිකිරීම මේ මොකක්වත් නෙමෙයි. මෙතන කතා කරන්නේ අරහත්වේ නම් වූ කුසලය. සෝතාපන්න තත්ත්වේ නම් වූ කුසලය. ඒ කුසලයේ ඇස්සේ අකුසලයේ දුරු වෙනව මොනවද අකුසලේ? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුජ්ජ, විචිකිච්ඡාදී නොඑක් ආකාරයේ ක්ලේශ ධර්මයන් එයාගේ හිතෙන් බැහැර වෙන්න පටන් ගන්නවා. ඒතකොට මේ අකුසල් සංවර්ධනය වෙන විදිහට තමයි ශ්‍රද්ධාව නැති ලෝකේ යථාර්ථය දන්නේ නැති ශ්‍රාවකයෙක්ගේ ජීවිතය හැමදාමත් විවෘත වෙලා තියෙන්නේ. ඒතකොට හැමදාමත් විවෘත වෙලා තිබුණේ ජීවිතය තුළ
කුසලය පිළිබඳ අප්‍රමාදයක් එයාගේ ජීවිතය තුළ ගොඩ නැගෙනවා. ඒතර කුසලයේ පිළිබඳ අප්‍රමාදයක් ගොඩ නැගෙනකොට අප්‍රමාදේන අන්නවං අප්‍රමාදීව යාට මේ භවසාගරයෙන් එතර වීම පිණිස වැඩපිළිවෙලක් මතුවෙනවා. භවසාගරයෙන් එතර වීම පිණිස අප්‍රමාදේන අන්නවං. ඒතර අප්‍රමාදීව භවසාගරයෙන් එතර වීම පිණිස උනන්දුවක් කැමැත්තක් කුසලතාවයක් ඒ පුද්ගලයා තුළ මතුවෙනකොට විරියේන දුක්ඛං අච්චේති වීරියෙන් තමයි මේ දුක පහ කරන්න තියෙන්නේ. වීරියෙන්. එතකොට මේ වීරිය කියන එක මෙතන සම්මා වායාමයේ කියන එක හරිම වැදගත් අවස්ථාවක්. පඤ්ඤාය පරිසුජ්ජති. එතකොටයි මේ ප්‍රඥාවෙන් සම්පූර්ණයෙන් පුද්ගලයා තුළ පාරිශුද්ධිය ඇති වෙන්නේ. පාරිශුද්ධිය. එතකොට ප්‍රඥාව පදනම් කරගෙනයි පිරිසුදු වෙන්න තියෙන්නේ. නාලා පිරිසුදු වෙන්න බෑ. මූණ හේදුවා කියලා පිරිසුදු වෙන්න බෑ. ඇඟ හොදගත්තා කියලා පිරිසුදු වෙන්න බෑ. සැබෑ පාරිශුද්ධිය කියන එක මතුවෙන්නේ පින්වත්නි ප්‍රඥාවෙන්. පඤ්ඤාය පරිසුජ්ජති. ප්‍රඥාවෙනුයි පිරිසුදු වෙන්න තියෙන්නේ. එතකොට පින්වත්නි මෙතන අපි ඊටාම හොඳින් තේරුම් ගන්න අවශ්‍යයි. නොඑක් ආකාරයේ සාංශාරික සැඩපහරවල් වලට අහුවෙලා ඔය කාමෝගය, භවෝගය, ditthiyෝගය, අවිජ්ජාෝගය කී අපි කතා කරන සැඩපහරට අහුවෙලා අපි සම්පූර්ණයෙන්ම මේවාට අහුවෙලා ගලාගෙන යන ජීවිතයක් අපිට තියෙන්නේ. එතකොට ක්ලේශෝගයන්ට අහුවෙලා, අபிසංකාරයන්ට අහුවෙලා, ඊට පස්සේ තෘෂ්ණා දෘෂ්ටි වලට අහුවෙලා, ඊට පස්සේ මේවා ඒ කියන්නේ අපි එක පැත්තකින් ගෙලෙනවා, එක පැත්තකින් පාවෙනවා. ඒ කියන්නේ සාස්වත දෘෂ්ටියට අහුවෙලා ගිලෙනවා, උච්ඡේද දෘෂ්ටියට අහුවෙලා ඉලිප් වෙනවා. මෙන්න මේ සැඩපහරේ අපි ගහගෙන යන්නේ මේ විදියටයි. එතකොට සම්පූර්ණයෙන්ම පින්වත්නි භව දිට්ඨියට අහුවෙලා ගිලෙනවා, විභව දිට්ඨියට අහුවෙලා ඉලිප් වෙනවා. උඩ යනවා යට යනවා. ඕක තමයි අපිට අහුවෙච්ච මේ සැඩපහර. එතකොට අතිලීන වීරියට අහුවෙලා ගිලෙනවා. ඊට පස්සේ අධික වීරියට අහුවෙලා ගහගෙන යනවා. ඒ කියන්නේ අපිට මේ සාංශාරික සැඩපහරට අපි අහුවෙලා යන්නේ අපිට හරිම මැද හොයාගන්න බැරි වෙච්ච නිසා. අකුසල් සංස්කාර වලට අහුවෙලා ගිලෙනවා. ඊට පස්සේ පිනට අහුවෙලා පුණ්‍ය සංස්කාර වලට අහුවෙලා පින්වත්නි පාවෙනවා. එතකොට මේක නෙමෙයි අපේ ක්‍රමය. ඒකයි බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ මේ අபிසංකාරය කියලා කියන්නේත් නොඑක් සංස්කාර ධර්මයන් කියලා කියන්නේත් වෙන කවරක්වත් නෙමෙයි. නොඑක් සංස්කාර ධර්ම කියලා කියන්නේ ඉපදෙමින් මැරෙමින් යන සාංශාරික සත්‍යයගේ මේ සාංශාරික ගමනේ සාංශාරික ජීවිතයේ තුල පින්වත්නි සංසාරික ජීවිතෙන් ඈතර වෙන තැනක් නෙමෙයි සාංශාරික ජීවිතය තුල නතර වෙන තැන. එහෙමනම් අපේ ජීවිතය තුල පින්වත්නි අර දෘෂ්ටිගත වීමක් නැතුව, ඇත යන අන්තයකට වැටෙන්නෙත් නැතුව, නැත යන අන්තයකට වැටෙන්නෙත් නැතුව මජ්ක්‍ධිමා දේශනාව තුළින්, ඒ කියන්නේ පටිච්ච සමුප්පන්නව ලෝකයේ විමර්ශනය කිරීම තුළින් තමයි මැද පිළිවෙත තුළින් මජ්ක්‍ධිමා දේශනාව තුළින් මජ්ක්‍ධිමා පටිපදාව පූර්ණේ කරලා ජීවිතේ ඉදිරියට යන්න තියෙන්නේ. වෙන විකල්පයක් නැහැ. කාමසුකල්ලිකානු යෝගයට අහුවෙලා අපි පින්වත්නි උඩට එනවා, අත්තිකිලමතානු යෝගයට අහුවෙලා යටට යනවා. මේ සංසාරික ඕගය සැඩපහර තරණය කරන විදිය හරිම ක්‍රමය අපි දන්නේ නැහැ. එතකොට මේ සංසාරික ඕගය තරණය කරලා කාම භව දිට්ඨි අවිජ්ජා කියන ඕගය කපාගෙන ඉස්සරහට යන්න තියෙන ක්‍රමය තමයි ශ්‍රද්ධාවෙන්ම පටන් ගන්නයි තියෙන්නේ. සද්ධාය තරති යෝගා. මොකද ගොඩාක් දෙනෙකුට ශ්‍රද්ධාව නැහැ. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ එකම විශ්වාසයක් නැහැ. ධර්මයේ පිළිබඳ කාටවත් හොලවන්න බැරි විශ්වාසයක් නැහැ. සංඝයා පිළිබඳ කාටවත් හොලවන්න බැරි විශ්වාසයක් නැහැ. ඒ නිසාම මේ යෝගේ හරි හැටියට තරණය කරගන්න බෑ. සමහර අය ගහගෙන යනවා.
සමහර අය තිබ්බ තත්වෙත් කඩා වැටෙන මට්ටමටයි තියෙන්නේ. සද්ධාවෙන් පටන් අරගෙන අප්‍රමාදීව භවසාගරයෙන් ඈතර වීම පිණිස කුසලයේ පිළිබඳ Tamanගේ හිත තුළ ඇති වෙන අප්‍රමාදයත් විරියේන දුක්ඛං අච්චේති වීරියෙන් දුක පහ කිරීම. කියන්නේ දුකම තුරුල් කරගෙන දුකෙන්ම සතුටෙන් පිළි අරගෙන දුකටම වැටිලා දුකේම යට වෙලා ගත කරන ජීවිතය තුළ දුකටම අහු වෙලා දුක විසින්ම තමන්ව යට කරගෙන දුක විසින් තමන්ව මේ පාගගෙන ඉන්න වෙලාවක පඤ්ඤාය පරිසුජ්ජති ප්‍රඥාවෙන්ම පාරිශුද්ධිය කරා ඉන්නයි තියෙන්නේ. එතකොට මේ ප්‍රඥාවෙන් මේ ලෝකේ විමර්ශනය කරන්න ඕන, ඒකට වීරියක් තියෙන්න ඕන, අප්‍රමාදයක් තියෙන්න ඕන, පළවෙනි එක සද්ධාව තියෙන්න ඕන. ඒතර මේ සද්ධාව තියෙන කෙනා පටිච්ච සමුප්පාදයේද ධාතු කුසලතාවයේද ආයතන කුසලතාවයේද ඨානාඨාන කුසලතාවයේද මේ ඔක්කොම පිළිබඳ ඉතාම පැහැදිලි අවබෝධයක් ශ්‍රද්ධාව තුළ මෙයා ක්‍රමානුකූලව ගොඩනගා ගන්නවා. ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නු මේ ධර්මයේ තුලින් අමාරුවෙන් හරි මේ සාංශාරිකෝගේ තරණය කරලා සාංශාරික සැඩපහර අභිබවා ඉදිරියට යෑමේ කුසලතාවය අපට තියෙන්න ඕන. ඒක ගොඩාක් ගැඹුරු කතාන්දර වලින් පටන් ගන්න නැතුව මම ඔබට පොදුවේ කියන්නේ ඒක ශ්‍රද්ධාවෙන් පටන් ගන්න කියලයි. ශ්‍රද්ධාවෙන් පටන් ගන්න කියලයි. ඒතකොට මේ කුසලතාවයේ ඔස්සේ තමන්ව විමසන්න පටන් ගන්න කියලයි. ඒ තුළ ඇතිවෙන අභ්‍යන්තර ක්‍රියාවලිය පිළිබඳ ඉතා ගැඹුරු විමර්ශනයක් තියාගන්න කියලයි. අන්නේ විමර්ශනයක් තියෙන ශ්‍රාවකයාට අවබෝධය තුලින් නිවීම සාක්ෂාත් කර ගැනීම පිණිස අවකාශයේ ඉඩහසරයාට උදා වෙනවා. ඒක කාටවත් කරලා දෙන්න පුළුවන් කමක් නෑ පින්වත්නි. අර බුද්ධ දේශනාවක් තියෙනවා හරියට මේ හරක් රැලක් බලා ගන්න මිනිහෙක් සම්පූර්ණයෙන්ම ඔය මැසි බිජුවට ඒ කියන්නේ පින්වත්නි ගව පට්ටියක් බලා ගන්න මිනිස්සෙක් ගවයන්ගේ මැසි බිජුව හැදෙනකොට ඒ මැසි බිජුවට ඒක වළක්වීම පිණිස ප්‍රවේශයක් ඒක වැළැක්වීම පිණිස වැඩපිළිවෙලක් එයාට තියෙන්න ඕන. එහෙම නැති වුණොත් එමෙයාට ගව පට්ටිය අහිමි වෙනවා. ඒ தත්ත්වය උත්සන්න වෙලා මැස්සන්ගෙන් ගවයන්ට හානි වෙලා ගවය තුල සංයමය නැති වෙන්න පුළුවන්. ඒ වගේම ගව පට්ටිය අහිමි වීමට ඒක බලපාන්න පුළුවන්. ඒ කියන්නේ ගවයෝ බලා ගන්න මිනිහෙකුට මැසි බිජුව වළක්වීම පිණිස වැඩපිළිවෙලක් තියෙන්න ඕන. අන්න ඒ වගේ පින්වත්නි මේ හැම එකකින්ම දැන් අපි මේ කියන සද්ධාවෙන් පටන් අරගෙන අප්‍රමාදීව භවසාගරේ තරණය කිරීමේ උමනාවත් එක්ක වීරියෙන් දුක පහ කිරීම පිණිස ප්‍රඥාවේ පාරිශුද්ධිය ප්‍රඥාවෙන් පිරිසුදු වීම කියන එක ශ්‍රාවකයෙකුට ඊටාම අත්‍යවශ්‍ය දෙයක්. ඒ අත්‍යවශ්‍ය කාරණයට පින්වත්නි තමන් තුළ දක්ෂතාවයක් තියෙන්න ඕන. ධර්ම මාර්ගයෙන් වෙනසෙන්න නොදී ධර්ම මාර්ගය තුළ සැනසෙන ශ්‍රාවකයෙක් විදිහට අධ්‍යාත්මය සුරක්ෂිත කරගන්න. ඒක හරියට ගව පට්ටියක් බලා ගන්න දක්ෂ ගොපලු දරුවෙක් මොන ගවයාගේද මැසි බිජුව ඇති වෙන්නේ කියලා බලලා ඒ මැසි බිජුවට විසඳුම් ඉදිරිපත් කරන්න ඕන. ඒවාට ඔහේ කමක් නැහැ. ඉතින් තිබ්බදින් අය මේ මැස්සු ටිකක් වැහුවාම මොකද වෙන්නේ කියලා අපි එහෙම හිතුවත් දන්නේම නැතුව Tamante ඒ ගවයන් අහිමි වෙන්න පුළුවන්. ගවය තුල කැළඹීමක් ඇති වෙන්න පුළුවන්. ගව පට්ටියේ ප්‍රවේශම නැති වෙන්න පුළුවන්. අන්න ඒ වගේ මේ ගතවන ජීවිතය තුළ අපේ හිත හැම වෙලාවකම පින්වත්නි කාමයන්ට බර වෙච්ච ගතියක්, කාමයන්ගෙන් මුසපත් වෙච්ච ගතියක් අපිට තියෙනවා. ඒ කාමයන්ගෙන් මුසපත් වෙච්ච ගතිය තුළ උපන් වූ කාම විතර්ක පින්වත්නි නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභාවං ගමේති. එහෙමයි තියෙන්නේ. උපන් වූ කාම විතර්ක පින්වත්නි සම්පූර්ණයෙන්ම ඉවසාගෙන හිටියොත්, අතහැරලා දාලා හිටියොත් ලොකු අනතුරක වැටෙනවා. ඒ නිසා උපන් කාම විතර්ක ඉවසන්නේ නැද්ද? සම්පූර්ණ උපන් වූ කාම විතර්ක අතහැරලා දාන අදහසක් නැද්ද? කෙලවර කිරීමට උවමනාවක් නැද්ද? අභාවයට පමුණුවන්නේ නැද්ද? ඒ ලාමක අකුසලයේ යා ඉවසගෙන ඉන්නවද? ඒ ඉවසගෙන ඉන්න තාක්කල් එයාගේ ආධ්‍යාත්මයයි වෙනසෙන්නේ.
එතකොට මේ අපි මේ කාමයන්ට අහු වෙලා යන ජීවිතය තුළ තියෙන එකම ප්‍රවේශම සද්ධාව. එකම ප්‍රවේශම සද්ධාව. ශ්‍රද්ධාවයි අප්‍රමාදයයි වීරියයි ප්‍රඥාවයි. සද්ධාය තරති යෝගං අප්පමාදේන අන්නවං විරියේන දුක්ඛං අච්චේති පඤ්ඤාය පරිසුජ්ජති. ඒතර මේ නිවන සම්බන්ධ කියපු බොහොම ගැඹුරු වාක්‍යයක් තමයි මේක ASCII තියෙන්නේ. ඒතර දැන් මෙතන ශ්‍රද්ධාව කියන එක අපිට පැහැදිලිනේ. ඒතර මේ කාම විතර්කයන් ඉවසගෙන, ව්‍යාපාද විතර්කයන් ඉවසගෙන, ඊට පස්සේ විහිංසා විතර්කයන් ඉවසගෙන, නොයේක් පාපී අකුසල ධර්මයනුත් ඉවසගෙන මේ ඔක්කොම කරන ගමන් අපි ඔය බුද්ධ පූජාතියතිය, බෝධි පූජාතියතිය වත් පිළිවෙත් සිද්ධ කර මේ නිර්වාණය ගැන අදහසක් අපි ඇති කරගෙන ඉන්නවා. නමුත් මේ සද්ධාය තරති යෝගං මේ ඕගය තුල ගිලෙනවා, යට යනවා, උඩ එනවා, යට යනවා, උඩ එනවා. ඔච්චරයි ලෝකේ අපිට හම්බ වුණේ. මේක තරණිය උන්නේ නැහැ අපිට මේක තරණය කරන විදිය අපි දන්නේ නැහැ පින්වත්නි. එතකොට අපිට තේරෙනවා මේ සම්පූර්ණයෙන්ම මේ පහලට දැන් ඔබ හොඳට බලන්න ඕගේ සැඩපහරකට අහු වුණාට පස්සේ ඒ සැඩපහරකට අහු වෙච්ච කෙනා හරිම කුසලතාවිය දන්නේ නැත්නම් ඕගේ තරණය කරගන්න. එතකොට එයා උඩ එනවා යට යනවා. උඩ එනවා යට යනවා. එතකොට ඒ උඩට යටට එන එකෙන් එයාට කවදාවත් එයා තුල නිවැරදි කුසලතාවේ නැත්නම් එයා මරණීය හෝ මරණයට සමාන දුකකට එයාට මුහුණ දෙන්න වෙන්නේ. අන්න ඒ වගේ පින්වත්නි සම්පූර්ණයෙන් අපි සමහර දේවල් වලින් යට යනවා, සමහර දේවල් වලින් උඩ එනවා. භව දිට්ඨියෙන් යට යනවා, විභව දිට්ඨියෙන් උඩ එනවා. අතිලීන වීරියෙන් යට යනවා, මේ අධික වීරියෙන් උඩ එනවා. පිනින් යට සම්පූර්ණයෙන් අකුසලයෙන් පවෙන් යට යනවා, පිනින් උඩ එනවා. අපිට හරියටම අහුුන්නේ මොකක්ද මේ වැඩපිළිවෙල තුල සැබෑ ආධ්‍යාත්මික ප්‍රවේශය. සාස්වත දෘෂ්ටියෙන් යට යනවා, උච්ඡේද දෘෂ්ටියෙන් උඩ එනවා. කාමසුකල්ලිකානුയോഗයෙන් උඩ එනවා, අත්තිකිලමතානුയോഗයෙන් යට යනවා. මෙන්න මේ උඩට එනවා, අර තැඩපහරකට අහු වෙච්ච මිනිහ උඩට එනවා, යටට යනවා, උඩට එනවා, යටට යනවා. මේක තමයි අපි අනම රාග්න කාලයක් කෙලවරක් පේන්නේ නැති මේ සැඩපහරට අහු වෙලා අපි ගහගෙන ගියේ මෙන්න මේ විදියටයි. ඒතර සැඩපහරට අහු වෙලා අපි මේ විදියට ගසාගෙන ගියපු මේ ජීවිතයේ තුල, මේ ගසාගෙන ආපු මේ ජීවිතයේ තුල බුදුරජාණන් වහන්සේ එක වාක්‍යයක් ඇතුලේ මේක තරණය කරන විදිහ කියලා දෙනවා. ඒතර ඒක වාක්‍යයක් ඇතුලේ එක කරන්නේ. මහා ලොකු මේ විශාල දහම් කොටාසයක් ඇතුලේ නෙමෙයි. ඉතින් මේ කාරණේ අහගත්ත බොහෝ දෙනෙක් අවබෝධය කරා ගියා. සද්ධාය තරති යෝගං. මේ යෝගේ තරණය කරන්න තියෙන ශ්‍රද්ධාව පදනම් කරගෙනයි. එතකොට ඒ ශ්‍රද්ධාව කියන එකට එන්න වෙන්නේ දුක්ඛේ ඥානයත්, දුක්ඛ සමුදය ඥානයත්, දුක්ඛ නිරෝධේ ඥානයත්, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානයත් පදනම් කරගෙන. කියන්නේ චතුරාර්ය සත්‍ය පදනම් කරගෙන, චතුරාර්ය සත්‍ය පදනම් කරගෙන චතුරාර්ය සත්‍ය වදාළ එකම ශාස්ත්‍රවරයා බුදුරජාණන් වහන්සේ නිසා එයාට බුදුරජාණන් වහන්සේ සරණ යන්න වෙනවා. එතකොට මේ චතුරාර්ය සත්‍ය බුදුරජාණන් වහන්සේගේ හද මණ්ඩලයේ උපන් නිසා යාට සරණ යන්න වෙනවා. උන්වහන්සේගේ හද මණ්ඩලයේ උපන් මේ කතාව අපි අතරට අරගෙන එන්නේ කොහොමද? අපි අතරට අරගෙන ඉන්නේ කොයි මොන මට්ටමින්ද? ඇත්තටම මේ කතාව අපි අතරට අරගෙන ඉන්නේ මොන පදනමක් මත පිහිටලාද? ඒ තමයි පින්වත්නි, භාග්‍යවතුන් වහන්සේ මේ පණිවිඩය අපි අතරට අරගෙන එන්නේ. අපි අතරට අරගෙන එන්නේ පින්වත්නි, ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ විශ්මිත ධර්මයේ හරහා. ඒ පණිවිඩයේ කෙරෙහිද අපි තුල අසීමිත ගෞරවයක්, විශ්වාසයක් තියෙනවා. අන්න ධර්මයේ කෙරෙහිත් පහදිනවා. මේ ධර්මයේ ජීවිතයට ගලපගත්ත යමෙක් ඇද්ද? ඒ ධර්මයේ ගලපගත්ත කෙනා තුල මේ ජීවිතේ මරණින් එහා පැත්තේ නෙමෙයි, දැන් මේ ජීවිතයේ තුල නිවීම සාක්ෂාත් වෙනවා. එහෙනම් සංඝයාටත් සරණ යනවා. අවබෝධයේ පදනම් කරගෙන තමයි මේ මුනිවරයන් වහන්සේලා සරණ යන්නේ. ඒ අවබෝධය කරේ වීරිය කරනවා කියන අදහසින් ගරු කරනවා, සත්කාර කරනවා.
එතකොට මෙන්න මේ විදිහේ සරණ යාමක් තුළ ශ්‍රද්ධාව කියන කාරණය සම්පූර්ණ වෙනවා. ඒ ශ්‍රද්ධාව සම්පූර්ණ වෙනකොට භාග්‍යවතුන් වහන්සේ අපට වදාරනවා, බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා මේ භවසාගරය සම්පූර්ණයෙන් ඈතර වෙන්න තියෙන්නේ අප්‍රමාදයත් එක්ක. එතන අප්‍රමාදය කියන එක ජීවිතේට ඉතාම වැදගත් දෙයක්. කවරක අප්‍රමාදයේද? කුසලය පිළිබඳ අප්‍රමාදය. පටිච්ච සමුප්පාදය පිළිබඳ අප්‍රමාදය. ඒ කියන්නේ ලෝකේ පටිච්ච සමුප්පන්නව අත්දැකීම පිළිබඳ අප්‍රමාදයක් තියෙන්න ඕන. හරි කමක් නැහැ දැන් සද්ධාව තියෙනවනේ කියලා අතහැරලා දැම්මොත් එයාට අවබෝධය කරා යන්න බෑ. අප්‍රමාදී විය යුතුයි තමාගේ අභ්‍යන්තර ප්‍රත්‍ය විමසන්න. එතකොට අභ්‍යන්තර ප්‍රත්‍ය විමසන්න වෙන්නේ වෙන කවරකින්වත් නෙමෙයි පටිච්ච සමුප්පාදේ හරහා. ඔබව කියව ගන්න වෙන්නේ පටිච්ච සමුප්පාදේ හරහා. ඔබව කියව ගන්න වෙන්නේ අර ධාතු කුසලතාවේ හරහා. පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියලා ධාතු හයක් නේද මන් තුල තියෙන්නේ. මේකේ මම මේ සත්වයක් පුද්ගලයෙක් ඉන්නවාය, මමය, මගේය, මගේ ආත්මය කියලා මම මේ අහුවෙලා හිටියට මේවා තුරුල් කරගෙන දැඟලුවාට සැබෑවටම මේකේ බඳු සාරයක් නෑ නේද කියලා අර අප්‍රමාදේ නන්නවන් තමාව විමසන අප්‍රමාදයක් Tamanට තියෙන්න ඕන. ඒ කියන්නේ තමන්ව විමසන අප්‍රමාදයක් Tamanට තියෙන්න ඕන. එතකොට මේ තමාව විමසන අප්‍රමාදය, තමන්ව ගවේෂණය කරන අප්‍රමාදය, තමන්ව හොයන අප්‍රමාදය බොහොම ඉලක්කගතව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. කොහොමද තමන්ව විමසන්නේ? පටිච්ච සමුප්පාදය හරහා, ආයතන කුසලතාවේ හරහා, ස්කන්ධ ධාතු ආයතන වශයෙන් බෙදා විග්‍රහ කරමින්, ධාතු කුසලතාවේ හරහා. එතකොට මේ තමන්ව අහුවෙලා හිටපු, මම මගේ වශයෙන් අහුවෙලා ගියපු, මමය මගේ ආත්මීය වශයෙන් පවත්වපු ඒ චින්තනය පින්වත්නි බැහැර වෙන්න පටන් ගන්නවා. ඒ චින්තනය බැහැර වෙනකොට, මම මගේ ආත්මය කියන චින්තනය බැහැර වෙනකොට, ඒ බැහැරවීම තුළ එයාට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුළ ප්‍රායෝගික අවබෝධයේ පැත්තට එයාට නැමෙන්න ලැබෙනවා. ඒක මේ කෙනෙක් කිව්වට නෙමෙයි. එයා අප්‍රමාදීව තමන්ව ධාතු කුසලතාවේ හරහා, ආයතන කොසලතාවේ හරහා, පටිච්ච සමුප්පාද කුසලතාවේ හරහා අප්‍රමාදීව තමන්ව විමසන්න පටන් ගත්තා. ඒ තමන්ව විමසීම කියන්නේ බොහොම ප්‍රශස්ත අවස්ථාවක්. තමන්ව විමසීම කියන්නේ. එතකොට මේ තමන්ව විමසනකොට, තමන්ගේ ඇතුළ විමසනකොට, එතකොට මේ විමසීම කියන එක වීරිය නැතුව කරන්න බෑ. ඒකයි ඊළඟට කිව්වේ විරියේන දුක්ඛං අච්චේති. මේ දුක නසන්න තියෙන්නේ, මේ දුක පහ කරන්න තියෙන්නේ වීරියෙන්. උපන් කුසලයේ තුල වීරිය පවත්වනවා. මොකද්ද උපන් කුසලය? අර ධාතු කුසලතාවේ, ආයතන කුසලතාවේ, පටිච්ච සමුප්පාද කුසලතාවේ දැන් Taman තුල ඉපදිලා. ඒක පවත්වගෙන යන්න වීරිය තියාගන්නවා. අවබෝධයේ කරාම ඒ වීරිය තියාගන්නවා. ඒකට අපි කියනවා විරිය එර්ධිපාදය කියලා. අවබෝධයේ දක්වාම වීරිය අත්හරින්නේ. මොකද එයා දන්නවා මේ දුක කවුරුවත් මට නිදහස් වෙන්න තල්ලුවක් දෙන්නේ. අම්මවත්, තාත්තවත්, බිරිඳවත්, දුවවත්, පුතාවත් නෑ. කවුරුත් කරන්නේ නෑ. දෙවියෙක්වත්, බඹෙක්වත්, මාරෙක්වත් කවුරුත් කරන්නේ. හාමුදුරුවෝ කවුරුත් කරන්නේ නෑ. Tamanටයි කරගන්න තියෙන්නේ. ඒක වීරියෙන් කරගන්න ඕන දෙයක්. වීරියෙන් තමයි දුක පහ කරන්න තියෙන්නේ. මොකද මේ දුක කවුරුත් හදපු එකක් නෙමෙයිනේ. එතකොට මේ වීරිය නිකම්මද දැන් ඇති වෙලා තියෙන්නේ? නෑ. වීරිය නිකම්ම නෙමෙයි තියෙන්නේ. අර අප්‍රමාදී වුණ ධාතු කුසලතාවේ, ආයතන කුසලතාවේ, පටිච්ච සමුප්පාද කුසලතාවේ මත පිහිටලයි වීරිය කරන්නේ. නිකම්ම වීරිය කළොත් ඒකත් අත්කිලමතානුയോഗයක්. නිකම්ම වීරිය කළොත්.
නෑ වීරිය නිකම්ම පවතින්නේ ධාතු කුසලතා සහිතයි ඒ පුද්ගලයා. ආයතන කුසලතා සහිතයි. පටිච්ච සමුප්පාද කුසලතා සහිතයි. කුසලතා පූර්ණ ශ්‍රාවකයෙක් ඉන්නේ. ඒ කුසලතා පූර්ණ ශ්‍රාවකයාට වීරියෙන් තමයි දැන් දුක පහ කරන්න තියෙන්නේ. වීරියෙන්. වීරිය කියලා මෙතන කතා කරන්නේ කෙලින්ම සතර සම්‍යක් ප්‍රදාන වීරිය. වෙන එකක් නෙමෙයි. මෙතන වීරිය කියලා කතා කරන්නේ සතර සම්‍යක් ප්‍රදාන වීරිය. උපන් කුසලය. නූපන් කුසලය. උපන් අකුසලේ නූපන් අකුසලය. කුසලයේ තුල අප්‍රමාදයත් අකුසලයේ තුල ඒ කියන්නේ කුසලයේ තුල අප්‍රමාදී භාවයත් අකුසලයේ දුරු කිරීම පිණිස අකුසලයේ බැහැර කිරීම පිණිස තමා තුල ගොඩනැගෙන ආධ්‍යාත්මික කුසලතාවයත් කියන මේ දෙපැත්තෙන්ම අපි ඒක හදා ගන්නවා. මෙතන උපන් කුසලයේ කියලා අපි කතා කරන්නේ කෙලින්ම පින්වත්නි අර තමා තුල ඇති වෙච්ච ධාතු කුසලතාවය ආයතන කුසලතාවය පටිච්ච සමුප්පාද කුසලතාවය මේවා නුවණින් විමසීමේ ඇති වුණානේ කුසලතාවය. මේ නුවණින් විමසීමේ කුසලතාවය ඉදිරියට පවත්වගෙන යන්න බලනවා. එතකොට ඉදිරියට පවත්වගෙන යනකොට යාගේ හිත තුල විදර්ශනා ඥානෙ උපදිනවා. ඒ විදර්ශනා ඥානෙ උපදිනකොට ඒ විදර්ශනා ඥානෙ උපදුණු කෙනාට නූපන් කුසලයක් තියෙනවා. මොකද්ද? සෝතාපන්න ඵලය. ඉපදිලා නැහැ. ඒක උපද්දව ගන්නයි මෙතන වීරිය කරන්නේ. සෝතාපන්න වෙලා නම් සකදාගාමි ඵලෙ ඉපදිලා නැහැ. අන්න නූපන් කුසලේ. ඒක උපද්දව ගන්න වීරිය කරනවා. සකදාගාමි වෙලා නම් අනාගාමි වීමේ කුසලතාව ඉපදිලා නැහැ. ඒක උපද්දව ගන්න වීරිය කරනවා. අරහත් අනාගාමි වෙලා නම් අරහත්ත්වයටපත් වෙන්න ඒක අරහත්ත්වේ නම් වූ අග්‍රතම කුසලතාවේ ඉපදිලා නැහැ. දැන් එතනටයි මේ ශ්‍රාවකයා ක්‍රමානුකූලව වීරිය කරන්නේ. එතනයි වීරිය කරන්නේ. ඒක ඉපදිලා නැහැ. ඒක තමයි නූපන් කුසලය. නූපන් කුසලය. උපද්දව ගන්නවා. විරියේන දුක්ඛං අච්චේති. දැන් එතකොට යා දන්නවා එකම විකල්පය මේ දුක නිමා කරගන්න එකට සෝතාපන්න වීම. මොකද සෝතාපන්න වෙච්ච කෙනෙකුටත් දුකක් තියෙනවා. හැබැයි ඉලක්කගතව දුක නිමා වෙනවා. දිගක් පළලක් නැතුව හිටපු දුක කේන්ද්‍රගත වෙනවා. සෝතාපන්න වෙච්ච කෙනාගේ. අන්න බලන්න විරියේන දුක්ඛං අච්චේති. වීරියෙන් තමයි දුක පහ කරන්න තියෙන්නේ. එතකොට අකුසලය උපන් අකුසලයක් තියෙනවා නම් ඒක දුරු කරගන්න බලනවා. ඇයි අපි අර මුලින් කිව්වේ මැසිබිජුවට ප්‍රතිකාර කරන්න නැතුව හිටියොත් එහෙම ඒ ගවපට්ටිය බලා ගන්න මිනිහා හරි දුකකටපත් වෙනවා. මොකද එයාට ගවපට්ටිය අහිමි වෙනවනේ. ගවපට්ටිය අහිමි වෙනවා. ගවපට්ටියක් ඉන්න මිනිහෙකුට අහිමි වෙන්න පුළුවන් විශාලම දේ තමයි ඒ ගවපට්ටිය අහිමි වීම. ඒතකොට මෙන්න මේක ඒක නිසා තමයි විකල්පයකට එන්නේ. මොකද්ද? ඉද බික්කවේ බික්කු uppannං කාම විතක්කං නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභවං ගමේති. විරියේන දුක්ඛං අච්චේති. වීරියෙන් දුක පහ කරනවා. උපන්න කුසලය පහ කරනවා වීරියෙන්. නූපන්න කුසලය පහ කරනවා වීරියෙන්. නූපන්න කුසලය වීරියෙන් පහ කරනවා. වීරියෙන් පහ කරනවා. කොහොමද වීරියෙන් නූපන්න කුසලය පහ කරන්නේ? හරියට දක්ෂ ගොපල්ලා මැසිබිජුව වලක්වාලන්න වැඩ කරනවා වගේ තමා තුළ උපන් කාම විතර්ක තියෙන්න පුළුවන්. මොකද සාංශාරිකව කෙලෙස් සමග බොහෝ කාලයක් ගනුදෙනු කරපු කෙනෙක්. ඒ නිසා උපන් කාම විතර්ක තියෙන්න පුළුවන්. අන්න උපන් අකුසලයේ දුරු කරගන්න වීරිය කරනවා. විරියේන දුක්ඛං අච්චේති. කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, හිංසා විතර්ක, නොඑක් පාපී අකුසල ධර්ම විතර්ක හිත තුල තියෙනවා. ඒවා අභාවයටපත් කරන්න උත්සාහ කරනවා. ඒ වගේම තමයි නූපන් කාම විතර්ක උපදින්න පුළුවන් හිත තුල. නූපන් කාම විතර්ක උපදින්න පුළුවන්. නූපන් ව්‍යාපාද විතර්ක උපදින්න පුළුවන්. ඒවාට ඉඩ හසර වෙන් කරන්නේ. ඇත්තට මේවට ඉඩ හසර වෙන් වෙන්නෙත් නැහැ. මොකද අප්‍රමාදේන අන්නවන් කියන තැන අප්‍රමාදීව
එයා හදාගත්තනේ ධාතු කුසලතාවේ, ආයතන කුසලතාවේ, පටිච්චසමුපාද කුසලතාවේ කියන කුසලතා මට්ටම් 3. ඒ කුසලතා මට්ටම් තුල ආයතන කුසලතාවේ එනකොට නැවත ක්ලේශ ධර්මයන්, නූපන් වූ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, හිංසා විතර්ක ඇතිවීම පිණිස දොරටු වැහිලා දැන් තියෙන්නේ. ඇස කන නාසය දිව කය මනස වැසී පවතින්නේ. ධාතු කුසලතාවයේ තියෙන මේවා හරහා තමන් ලෝකයට විවෘත වෙන බවත්, තමන් ලෝකයේ අත්දකින්න බවත් එයා දන්නවා. අත්දකින්න ලෝකයේ පදනම් කරගෙන නොයේක් කාම විතර්කද, නොයේක් ව්‍යාපාද විතර්කද, නොයේක් හිංසා විතර්කද මේ හිත තුලම ජානිත වන බවත් ඒ ශ්‍රාවකයා දන්නවා. ඒ නිසා නූපන් කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, හිංසා විතර්ක දත්මිටි කාලා අමාරුවෙන් අයින් කරගන්න දෙයක් නැහැ. පින්වත්නි, මූලික වශයෙන් යාට ඒකට අදාළ ප්‍රායෝගික වැඩපිළිවෙල තුල යා ජීවමානයි. පඤ්ඤාය පරිසුජ්ජති. එතකොටයි ප්‍රඥාවෙන් පාරිශුද්ධිය කරා ඒ ශ්‍රාවකයාට යන්න පුළුවන් වෙන්නේ. පඤ්ඤාය පරිසුජ්ජති. ප්‍රඥාවෙන්මයි පිරිසුදු වෙන්න තියෙන්නේ. මේ ක්‍රියාපටිපාටිය තමන්ගේ ප්‍රඥාවෙන්මයි අත්දකින්න තියෙන්නේ. ප්‍රඥාවෙන්මයි අත්දකින්න තියෙන්නේ. ප්‍රඥා ගෝචර නොවිච්ච තැනක ඒ ශ්‍රාවකයාට අවබෝධය කරා තමන්ගේ හිත ක්‍රමානුකූලව හසුරුව ගන්න පුළුවන්කමක් නැහැ. ප්‍රඥාවෙන්මයි මේ සාංශාරික දුක ගැට ගැහෙන ආකාරයත්, අකුසලයේ විසින් තමන්ව යට කරන ආකාරයත්, කුසලයේ විසින් තමාව පිරිසුදු කරන ආකාරයත්, ධාතු කුසලතා, ආයතන කුසලතා, පටිච්චසමුපාද කුසලතා ආදී කුසලතා පූර්ණ භාවයේ තුලින් කෙලෙස් නිරුද්ධ කළ හැකි ආකාරයත්, ශ්‍රද්ධාවෙන් ඕගය තරණය කරන සද්ධාය තරති යෝගං, සද්ධාවෙන් ඕගය තරණය කරන ආකාරයත් පිළිබඳ පැහැදිලි නුවණක් ඒ ශ්‍රාවකයාට ඇති වෙන්නේ. ඒක ප්‍රඥා ගෝචර භාවයත් එක්කයි මේ අරුබුදය පිළිබඳ කේන්ද්‍රගතව, ඉලක්කගතව පැහැදිලි නුවණක් ඒ ශ්‍රාවකයා තුළ ගොඩ නැගින්නේ. අර එක තැනක තියෙනවා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ බොහොම ලස්සන සිද්ධියක්. ඒ තමයි පින්වත්නි, විසපෝපු හීයකින් මිනිහෙක් පහර කනවලු. ඒ කියන්නේ ඊතලේ විසපෝලා තියෙන්නේ. ඒතර විසපෝපු ඊතලයකින් තමයි මේ මිනිස්සයා පහර කන්නේ. ඒතර විසපෝපු ඊතලයකින් මේ පහර කෑවට පස්සේ එයාගේ මේ යාළුවෝ, මිත්‍රයෝ, සහලේ ඥාතින් ඔක්කොම එකතු වෙලා මේ ලෙඩාව ශල්‍ය වෛද්‍යවරයෙක් ළඟට එක් කරගෙන යනවලු. අදනම් සත්කම් කරන දොස්තර මහත්තයෙක් ළඟට එක් කරගෙන යනවා. හැබැයි මේ ධර්මයේ තියෙනවා එහෙමනම් ඒ කාලේ සත්කම් කිරිලා තියෙනවද නැද්ද? තියෙනවා. ඒ කාලෙත් විවිධ දේවල් කිරිලා තියෙනවා. එතකොට ශල්‍ය වෛද්‍යවරයෙක් ළඟට මේ විසපෝ ආපු හීයකින් පහර කාපු මනුස්සයා එක් කරගෙන යනවලු. එතකොට මේ ශල්‍ය වෛද්‍යවරයා ඒතෙන්ද ගිහින් මේ ලෙඩාව හොඳට පරීක්ෂා කරලා, ලෙඩාව හොඳට බලලා, ඒ ශල්‍ය වෛද්‍යවරයා ආයුධයක් අරගෙන පින්වත්නි ඒ තුවාලේ හොඳට පාදලා ඒ තුවාලේ මුඛය හොඳට විවෘත කරගන්න. ඒ කියන්නේ ඊතලේ වැදිච්ච තැන හොඳට විවෘත කරනවා. එතකොට ඒ ඊට පස්සේ විවෘත කරලා ඒ තුවාලේ හැදිච්ච මුඛය ප්‍රදේශය සම්පූර්ණයෙන්ම කපලා දානවා. මොකද විස අන්තර්ගත වෙච්ච හීයකින් තමයි දැන් මෙතන පහර කාලා තියෙන්නේ. ඊට පස්සේ තුවාලේ මුඛය ප්‍රදේශයේ තුවාල හැදිච්ච තැන සම්පූර්ණයෙන් කපලා දානවා. ඊට පස්සේ ඒ විදිහට කපලා දාලා ඒ මිනිස්සයා කරන්නේ, අර ශල්‍ය වෛද්‍යවරයා කරන්නේ, අඬුව දාලා පාද හීතුඩු හොයනවා. ඒ හීතුඩ හොයන්න පටන් ගන්නවා. අඬුවෙන් පාද ඒ හීතුඩ හොයාගෙන යනකොට එයාට ඒ හීතුඩ ඊටාම පරිස්සමින් අයින් කරන්න ලැබෙනවා. ඒක උදුරලා දානවා. ඒතර අයින් කරලා දාලා මේ වෛද්‍යවරයා කරන්නේ හොඳට ඒ තුවාලේ හොඳට විමර්ශනය කරනවා. ඒ තුවාලේ හොඳට විමසනවා.
හොඳට ඒ තුවාලේ හොඳට විමසලා පින්වත්නි විසගතියක් ඉතුරු වෙලා තියෙනවා නම් ඒ විස දෝෂය ඉවත් කරනවා. ඊට පස්සේ ඒ පුද්ගලයාගේ විස ශරීරයට උරාගෙන තියෙන බව දන්නවා නම් ඒ වෛද්‍යවරයා කරන්නේ දැන් වෛද්‍යවරයා හොඳට ලෙඩාව නිර්ණය කරලා ලෙඩාව පරීක්ෂා කරලා කියනවා එම්බා පුරුෂය ඔබගේ හුල ඉවත් කළා. දැන් වෛද්‍යවරයෙකුට පුළුවන් මේ ස්වභාවය ශල්්‍ය වෛද්‍යවරයෙක් ළඟට ඒ සම්බන්ධ විශේෂඥවරයෙක් ළඟට නේ අරන් ගියේ. එතකොට ඉවත් කරලා සිරුරේ තව විස උරාගෙන තියෙනවා නම් ඒ විස උරාගෙන තියෙන බව දැනගෙන මේ වෛද්‍යවරයා මෙහෙම කියනවා එම්බා පුරුෂය ඔබගේ හුල ඉවත් කරලා තියෙන්නේ විස දෝෂය දැන් අයින් කරලා තියෙන්නේ තව දුරටත් විස ශරීරයේ ගත වෙන්නේ නැහැ. නමුත් ඇඟට උරාගත්ත විස ටිකක් තියෙනවා. හැබැයි මේ ඇඟට උරාගත්ත විස ටිකක් තිබ්බට ඒක ඔබට අනතුරක් කරන්න තරම් සෑහෙන්නෙත් නැහැ. ඒ විස උරාගත්තට ඒක අනතුරක් කරන්න තරම් සෑහෙන්නෙත් නැහැ. ශරීරයේ විස නැතුවාම නෙමෙයි ශරීරයේ විස තියෙනවා. හැබැයි ඔබට ඒක ලොකු හානියක් නැහැ. ඒ නිසා ඔබ කෑමෙන් බීමෙන් ටිකක් පරිස්සම් වෙන්න. ඔබට අනතුරක් නැහැ තමයි. හැබැයි ඔබ කෑමෙන් බීමෙන් ආහාර පාන වලින් ටිකක් පරිස්සම් වෙන්න. තුවාලේ කාලෙන් කාලෙට පිරිසුදු කරන්න. තුවාල මුඛයේ කාලෙන් කාලෙට බෙහෙත් ගල්වන්න. මෙන්න මේ වෙලාවට බෙහෙත් ගල්වන්න. කලින් කාලෙට තුවාලය පිරිසුදු කරන්න. තුවාල මුඛය සැරව සහ ලේ නොබැදෙන විදියට ප්‍රවේශම් කරගන්න. ඒ වගේම මේ එළියේ අවුවට හුළඟට අහු වෙලා දූවිලි රොඩු අදින්න දෙන්න එපා. එතකොට මේ තත්ත්වය ටිකක් උත්සන්න වෙන්න පුළුවන්. හැබැයි ඔබේ ඇඟේ විස ටිකක් තියෙනවා. නමුත් ඒක බය වෙන්න ඕන තත්ත්වයක් නෙමෙයි කියලා අර වෛද්‍යවරයා කියනවලු. එතකොට ලෙඩාට මෙහෙම හිතෙනවලු. මගේ සිරුරේ තිබුණ හුල දැන් ඉවත් කරලායි තියෙන්නේ. විස දෝෂයත් ඉවත් කරලා තියෙන්නේ. ඇඟේ උරාගත්ත විස ටිකක් විතරක් ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් ඒක මට අනතුරක් නෙමෙයිනේ. දැන් ලෙඩා කල්පනා කරනවා. ඔය තුවාලයේ හොඳ නැති ආහාර වර්ග අනුභව කරන්න එපා කියලා වෛද්‍යවරයෙක් කිව්වට ඉතින් මැරෙන්න තරම් හේතුවක් නැති නිසා මම ඒක එච්චර ගණන් ගන්න ඕන නෑ. ඇයි? ලොකුම අර්බුදේ සමනය වෙලා තියෙන්නේ. එතකොට යා ඒක එච්චර තැකීමක් කරන්නේ නැතුව අර ලෙඩා තැකීමක් කරන්නේ නැතුව සප්පාය නොවන ආහාර පාන ගන්න පටන් ගන්නවා. එද විස දෝෂය අයින් කරන්නේ දැන් අදත් ඉන්නේ මිනිස්සු. ආනී ඔක කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඕක ඔය කියන තරම් පුළුවන් ද අපිට පරිස්සම් වෙන්න කියලා එහෙම කියන්නේ නැද්ද? කියනවා. දැන් ওই සමහර බෝනෝන රෝගවලට එහෙම ආහාර පාලනය කරනකොට අනී ඔය මැරෙන වෙලාවක මැරෙන්නේ නැතයි කියලා කනවා. ඊට පස්සේ දාන්නෙම නැතුව මැරිලා යනවා. එතකොට දැන් මෙයා ඒක එච්චර ගණන් ගත්තේ නෑ මේ ලෙඩා. තුවාල මුඛයේ බෙහෙත් ගල්වන්නෙත් නෑ. කාලෙන් කාලට බෙහෙත් කරන එක ගැනත් එයා උනන්දු නෑ. ඊට පස්සේ යා තුවාලේ පරිස්සම් කිරිල්ලකුත් එයාගේ නෑ. ඉතින් මේ විදියට යනකොට ආහාර පාන වලින් සප්පාය ගැන හොයන්නෙත් නෑ. පින්වත්නි මේ විදියට යනකොට ඒ තුවාලේ බෙහෙත් නොගැල්වීම නිසාම තුවාලේ ලේසරව බැඳෙනවා. අවුවෙන් සුළඟෙන් අවුව සුළඟ වැදිලා ඒ හුලං අවුව වදින්න දීලා එයා ඒව ගණන් ගන්න නැතුව ඉන්නවා. තුවාලේ දූවිලි රොඩු වදිනවා. ඒතකොට අර වෛද්‍යවරයා කියපු එකක්වත් එයා වැඩි ගණන් ගත්තේ නෑ. මොකද විස දෝෂේ බැහැර කළා කියන අදහසින් එයා සතුටු වුණා. නමුත් ඇඟට උරාගත්ත විසගතිය තිබුණු නිසාත් තුවාලේ වණ වෙලා ලොකු වෙන්න පටන් ගත්තා. ඒ තුවාලේ ගැන එයා සැලකීමක් දැක්ුවේ නෑ. තුවාලේ වණ වෙලා විශාල වීම හේතුවෙන් පින්වත්නි පුද්ගලයා මරණය හෝ මාරාන්තික දුකකට යාට පත් වෙන්න වෙනවා. ඒව මේවංකෝ අන්න ඒ වගේ පින්වත් මහණෙනි එක්තරා ධර්මයේ දියුණු කරන කෙනෙක් මෙහෙම කල්පනා කරනවලු කොහොමද? භාග්‍යවතුන් වහන්සේ විසින් සබ්‍රක්‍මචාරින් වහන්සේලා විසින් තෘෂ්ණාව ජීවිතයේ සිදුරු කොට කැක්කුම් දෙන හුලක් විදියටයි පෙන්වන්නේ.
මොකද්ද පෙන්වන්නේ? තණ්හාව, තෘෂ්ණාව. කැක්කුම් දෙන හුලක් විදියටයි පෙන්වන්නේ. අවිද්‍යාව නැමැති විස දෝෂයක් තියෙනවා. අවිද්‍යාව තමයි විස දෝෂය. චන්දරාගේනුත්, ඒ කියන්නේ කැමැත්ත සහ ඇල්මිනුත්, ව්‍යාපාදේනුත් මේක ඇතුළටම ඇනිලායි තියෙන්නේ. මේ අපේ දේශනාවට කාලේ හමාර වෙන්න නිසා මම මේ කෙටියෙන් කියන්නේ චන්දරාගෙනුත් ව්‍යාපාදේනුත් ඇතුළට ඇනිලායි තියෙන්නේ. මට ඒ තෘෂ්ණාවුල ප්‍රහාණය වෙලයි තියෙන්නේ. අවිද්‍යාවේ විස දෝෂේ බැහැර වෙලයි දැන් තියෙන්නේ. මම මනාකොට නිවනේ බැසගෙන ඉන්නෙමි කියලා ඔය විදියටම මාන්නෙන් ඉන්නවා. මාන්නෙන් සමහරට ධ්‍යානයකින් උපන් සැපයක් නිසා, මොකද ධ්‍යානෙන් සැපයක් උපන්නට පස්සේ සමහරට අර ධ්‍යානයේ තියෙන ප්‍රබලභාවය නිසා කාමච්ඡන්දේ එහෙම සෑහෙන කාලයක් ඇති වෙන්නේ නැහැ. එතකොට එයා තුළ යම් මුලා වෙච්ච ස්වභාවයක් වුණත් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. එතකොට මනාකොට නිවනේ බැසගෙන සිටින කෙනෙක් ආපත්‍ය වූ යම් දේවල් ඇද්දෝ ඒවා යෙදෙනවා. ඒ කියන්නේ ඔහු ඇසින් ඒට නොගැලපෙන රූප බලනවා. යම් කිසි ආධ්‍යාත්මික ප්‍රවේශයක් තියෙනවා. සැබෑ කතාවක් දන්නවා. මොකද්ද? නුවණැති සබ්‍රක්‍මචාරීන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ කොහොමද අපිට පැහැදිලි කළේ? පැහැදිලි කළේ තෘෂ්ණාව ජීවිතේ සිදුරු කරගෙන කැක්කුම් ලබා දෙන හුලක් විදියටයි. අවිද්‍යාව පෙන්වන්නේ කොහොමද? අවිද්‍යාව පෙන්වන්නේ විස දෝෂයක් හැටියටයි. චන්දරාගේනුත් ව්‍යාපාදේනුත් ඇතුළට ඇනිලයි තියෙන්නේ. චන්දරාගේනුත් ව්‍යාපාදේනුත් ඇතුළට ඇනිලයි තියෙන්නේ. මම මේ තෘෂ්ණාව ප්‍රහාණය කරන වැඩපිළිවෙලට බැහැගත්තා කියලා සමහරට ඒ පළවෙනි ධ්‍යානෙන් උපන් සැපේ නිසාම එයා තුල චන්දරාගය එහෙම ප්‍රකටව මතුවෙන්නේ නැති වෙන්න පුළුවන්. ව්‍යාපාදේ මතුවෙන්නේ නැති වෙන්න පුළුවන්. දැන් මම නිකන් වැඩේ කරගත්තා වගේ කියන තැනකින් තමන්ගේ වාස භූමිය තුල වාසදේශ කටයුතු කරන්න පටන් ගත්තොත් එහෙම පින්වත්නි, ඒ පුද්ගලයා තුල මාන්නේම වැඩිලා හරියට අර විසදෝෂය පදනම් කරගෙන ප්‍රතිකාර ගැන, සප්පාය අසප්පාය ආහාර ගැන, තුවාලේ ප්‍රවේශම් කර ගැනීම ගැන උනන්දු නොවුනොත් ඒ තුවාලෙම උඩු දුවලා අමාරු වැටෙන්න පුළුවන්. හැබැයි යම් කිසි ධ්‍යාන සැපයක් උපන්නා කියලා කියන්නේම ප්‍රබලව පවතින විසදෝෂය අයින් කර ගැනීමේ පටිපාටියට බැහැගත්තා වගේ තමයි. නමුත් ඒකෙන් කියවෙන්නේ නැහැ සම්පූර්ණයෙන් විස ශරීරගත වෙලා නැහැ කියලා. විස ශරීරයේ තවමත් ක්‍රියාත්මකයි. ඇඟට උරාගත්ත විස තියෙනවා. තවදුරටත් එයා ඉදිරි පියවරවල් කීපයක් ප්‍රවේශම් සහගතව අනුගමනය කරන්න ඕන. නැත්නම් මේ තමන්ගේ තියෙන නොසැලකිල්ල පදනම් කරගෙන, උත්සාහය වීරිය නැතිකම පදනම් කරගෙන මේ තුවාලය උත්සන්න වෙලා මරණය හෝ මරණයට සමාන දුකකට පත් වෙනවා වගේ තමා පිළිබඳව එළඹ සිටි සිහිය නැති වුණොත් එහෙම වීරියෙන් දුක ප්‍රහාණය කර විරියේන දුක්ඛං අච්චේති, වීරියෙන් දුක ප්‍රහාණය කරගන්න නැති වුණොත් එහෙම uppannං වා කාම විතක්කං නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනුභවං ගමේති. කාම විතර්කේ පදනම් කරගෙන, ව්‍යාපාද විතර්කේ පදනම් කරගෙන, හිංසා විතර්කේ පදනම් කරගෙන යා නැවත සංසාරෝගයටම අහු වෙන්න පුළුවන්. එහෙම සංසාරෝගයට හසු නොවීම පිණිස ඉතා ඉහළ ආධ්‍යාත්මික ප්‍රවේශයක් අපට අවශ්‍යයි. එයා ඉහළ ආධ්‍යාත්මික ප්‍රවේශය තුල ධ්‍යාන ආදී සමතානුග්‍රහිතාව අවශ්‍යයි. එකෙන් විතරක් සෑහීමකටපත් වෙන්න එපා. ප්‍රඥාවෙන් දුක තරණය කරන කෙනා ධ්‍යානයෙන් තුලින් මහා උද්දාමයටපත් වෙන්නේ. ජීවිත විපස්සනා කරන්න. අර මුලින් හදාගත්ත ධාතු කුසලතාවේ, ආයතන කුසලතාවේ, පටිච්ච සමුප්පාද කුසලතාවේම පදනම් කරගෙන පින්වත්නි, අප්‍රමාදීව අප්‍රමාදේන අන්නවන් අප්‍රමාදීව භවසාගරයෙන් එතර වෙන්න බලන්න. එතකොට මේ භවසාගරයෙන් එතර වෙන්න බලන කෙනාට තියෙන ඊටාම ආශ්චර්යවත් වැඩපිළිවෙල තමයි බොජ්ජංග ධර්ම තුල ශක්තිමත් වෙන එක. සප්ත විසුද්ධිය තුල ශක්තිමත් වෙන එක. සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, දිට්ඨ විසුද්ධි, කාංකා විතරණ විසුද්ධි. මෙන්න මේ විසුද්ධිය තුල වාසය කරනකොට ප්‍රඥාවමයි මෝරන්නේ. ප්‍රඥාව මෝරන්න පඤ්ඤාය පරිසුජ්ජති. ප්‍රඥාවෙන්මයි පිරිසුදු වෙන්න තියෙන්නේ. සප්ත විසුද්ධිය තුලින් තමාව ස්කන්ධ ලෝකයක්, ආයතන ලෝකයක්, ධාතුන් සහිත ලෝකයක් පිළිබඳ විමර්ශනය කරනකොට, තමාව විමසනකොට එයාගේ දුක නිරුද්ධ වෙන්න පටන් ගන්නවා. එයා ප්‍රඥාවෙන් පාරිශුද්ධියටපත් වෙනවා. පිරිසුදු භවයේ කූට ප්‍රාප්තිය වෙච්ච අරහත්ත්වේ කරත් ඒ ශ්‍රාවකයාට යන්න පුළුවන්. එහෙම නැතුව
යම් ශ්‍රාවකෙක් සමතානුග්‍රහිතාව විතරක් තියාගෙන විපස්සනා නොකරන තැනක නම් ඉන්නේ ඒ තුලත් යම් නිරාමිස සුඛයක් තියෙනවා. හැබැයි ඒක සදාකාලික සදාතනික යථාර්ථවාදී සත්‍යක් නෙමෙයි. හැම දිනාටම ජීවිතාවබෝධය ධර්මාවබෝධයේ පිණිස මේ කුසල් උපකාර වේවා කියලා අදිෂ්ඨාන කරනවා. පින්වත්නි, අද දේශනාවේ දායකත්වයේ හර්ෂ රණතුංග මහත්මයා, දනංජා ලිහිණි කඩුආරච්චි මහත්මිය ඇතුළු මුණුබුරාවන මීනඟ රණතුංග යන අය විසින් දායකත්වයේ දරලා තියෙනවා. ඒ හැම දිනාටම නිදුක් බව, නිරෝගී භාවය, සුවපත් භාවය, දීර්ඝායුෂ සම්පන්නිය ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම මේ උතුම් දේශනාව ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස හේතු වාසනා වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒත් සමගම පින්වත්නි, අපි අරමුණු වශයෙන් ඒ පින්නතුන්ගේ අරමුණු වන්නේ මීට තෙමසකට පෙර මිය පරලෝකීය මෑණියන් වන ශ්‍රීමති දිසානායක මහත්මියටත් වසර කීපයකට පෙර මේ පින්නතුන් අතරින් වෙන් වෙච්ච පියාණන් වන LAD සෝමපාල මහත්මයාටත් මව වන ලලිතා ජයවර්ධන මහත්මියටත් පියතුමන් වන ආතර රණතුංග මහත්මයා ඇතුළු මියගිය සියලුම ඥාතීන්ට අනුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. එමියගිය ඥාතීන්ගේ භවගාමී ජීවිතේ සුවපත් වේවා, ආයති භවයේ සුවපත් වේවා, සංසාර දුක් ගෙවා ලබන උතුම් අමා නිවන් පිණිසම මේ කුසලානිසංසයන් හේතු වාසනා වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒත් සමගම හර්ෂ රණතුංග මහත්මයා සහ දනංජා ලිහිණි කඩුආරච්චි මහත්මිය ඇතුළු මීනග රණතුංග කියන මුණුබුරා ඇතුළු පින්නතුන්ට අපි ආශිර්වාද කරනවා. නිදුක් බව, නිරෝගී භාවය, සුවපත් භාවය, දිගාසිරි සැලසේවා සියලු දෙනාට වහවහ ධර්මාවබෝධය පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. සියලු දෙවියන්ටද මේ පින් අනුමෝදන් වේවා. සියලු දෙවියෝ, සතරවරන් රජදරුවන්, සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩල, බ්‍රහ්ම රාජ මණ්ඩල මේ කුසල් අනුමෝදන්ව සතුටු වෙත්වා. දෙවියන්ටත් ඔබ අප හැම දිනාටමත් අවීචියේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමත් අමා නිවන් පිණිසම මේ කුසලානිසංසයන් හේතු වාසනා වේවා කින අදිෂ්ඨානයේ සහිතව දේශනාව නිමා කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ නිබ්බානං